හරිද? හරි පුතේ අපි ලිව්වේ මේ අවස්ථාවේ සමිද්දි සුමන නම් දෙව් රජු පොඩ්ඩක් අය නම කියන්නේ පුතේ. දහම්මසා සෝවාන් තත්ත්වයට පත් වූ බවත් දහම් මහලා සෝවාන් තත්ත්වයට පත් සෝවාන් තත්ත්වයට පත් වූ බවත් දහම්මසා සෝවාන් තත්ත්වයට පත් වූ බවත් පිඳීමට යමක් ඉල්ලූ අවස්ථාවේ පිඳීමට යමක් ඉල්ලූ අවස්ථාවේ හිස පිරිමැද පිඳීමට යමක් ඉල්ලූ අවස්ථාවේ හිස පිරිමැද කේස ධාතු ලබා දුන් බව කේස ධාතු ලබා දුන් බව එම කේස ධාතු තැන්පත් කොට එම කේස ධාතු තැන්පත් කොට එම කේස ධාතු තැන්පත් කොට මහයංගන දාගැබ නැත්නම් මහයංගන ස්තූපය බුදුරජුන් වැඩ සිටි ස්ථානයේ ගොඩ නැගූ බව මහයංගන දාගැබ බුදුරජුන් ගොඩ නැගූ ස්ථානයේ බුදුරජුන් වැඩ සිටි ස්ථානයේ ගොඩ නැගූ බව වංශ කතාව කියයි. වංශ කතාව කියයි. එතන ගොඩ නැගුවයි කියලා වංශ කතාව කියනවා. වංශ කතාව කියයි. මේ අනුව ස්තූප කලාව කිස්තුපූර 6 වන සියවස දක්වා කිස්තුපූර 6 වන සියවස දක්වා ඈතට දිව යන බව පෙනේ. ඈතට දිව යන බව පෙනේ. තොර කිස්තුපූර 6 වන සියවස දක්වාම ඈතට දිව යන බව පෙනේ. තොර කිස්තුපූර 6 වන සියවස දක්වාම ඈතට දිව යන බව අපිට පේන්න තියෙනවා. ඊළඟට ඡේදකින් න්‍යාය අපි නම් කිව්වා පුතේ මේ මොනවද බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේ බුද්ධත්වයෙන් මාස අවුරුදු 5 වන වර්ෂයේ සිදුවේ. බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේ බක් මාසයේ දවසක නාගදීපයට වැඩම කළා. මිනිපණගත් සම්බන්ධව ඇතිවෙච්ච ගැටුමක් සංසිඳවා. එතනදී බුදුරජාණන් වහන්සේ නාරජවරුන්ට ධර්ම දේශනා කරලා පැහැදුණු නාරජවරුන් බුදුහාමුදුරුවන්ට මිනිපණඟ පූජා කළා. උන්වහන්සේගේම වැඩ ඉදිමින් මොනාකරාදක පාරිභෝගික වස්තුවක් බවට පරිවර්තනය කළා. උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේහි මොනාකරාද නාගදීප ස්තූපය හැදුවයි කියලා කියනවා. ඡේදකෙන් ලියන්ට මේ විදිහට බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේ බක්මස පුර 15ක් පොහොවේ බක්මස පුර 15ක් දින බුදුරජුන් නාගදීපයට වැඩම කර ඇත්තේ. බක්මස පුර 15ක දින බුදුරජුන් නාගදීපයට වැඩම කර ඇත්තේ. බුදුරජුන් නාගදීපයට වැඩම කර ඇත්තේ චූලෝදර මහෝදර යන චූලෝදර කියන්නේ කුඩා බඩ, උදර කියන්නේ බඩ, චූලෝදර කියන්නේ පොඩි බඩ කියලා කියන්නේ. චූලෝදර මහෝදර කියන්නේ මහා උදර විශාල බඩ. වසර කීයකට පසුවද? 5 වෙනි වර්ෂයේ බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේ බක්මස පුර 15ක් දින
බක්මස පුර 15 දින බුදුරජුන් නාගදීපයට වැඩම කරන ලද්දී බුදුරජුන් නාගදීපයට වැඩම කරන ලද්දී මොකටද නාගදීපයට වැඩම කරන ලද්දේ චූලෝදර සහ මහෝදරයන් චූලෝදර සහ මහෝදරයන් නා රජවරුන් අතර චූලෝදර සහ මහෝදරයන් නා රජවරුන් අතර මිනි පළගත් සම්බන්ධයෙන් නා රජවරුන් අතර මිනි පළගත් සම්බන්ධය කවුද මේ වෙලාවේ මම පන්තියේ කියන්නේ තුලින් පස්සේ ගන්න නා රජවරුන් අතර චූලෝදර හා මහෝදරයන් නා රජවරුන් අතර මිනි පළගත් සම්බන්ධයෙන් ඇති වූ මිනි පළගත් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සංසිඳවීම පිණිසයි මිනි පළගත් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සංසිඳවීම පිණිසයි තද බුදුහාමුදුරු දෙවනි වර ලංකා දීපයට වැඩම කරේ මිනි පළගත් සම්බන්ධයෙන් ඇති වෙච්ච ගැටුමක් සංසිඳවීම පිණිසයි එහිදී උන්වහන්සේ මිනි පළඟ මත වැඩ සිටිමින් එහිදී උන්වහන්සේ මිනි පළඟ මත වැඩ සිටිමින් නා රජවරුන්ට දහම් දේශා තිබි නා රජවරුන්ට දහම් දේශා තිබි නා රජවරුන්ට දහම් දේශා තිබි පැහැදුණු නා රජවරුන් පැහැදුණු ප්‍රසාදයට පත්වෙච්ච නා රජවරු පැහැදුණු නා රජවරුන් බුදුරජුන්ට මිනි පළඟ පූජා කරන ලදී බුදුරජුන්ට මිනි පළඟ පූජා කරන ලදී බුදුහාමුදුරුවන්ට මිනි පළඟ පූජා කරන උන්වහන්සේ එහි වැඩ සිටීම නිසා උන්වහන්සේ එහි වැඩ සිටීම නිසා පාරිභෝගික වස්තුවක් බවට පත් වේ. එහි වැඩ සිටීම නිසා එය පාරිභෝගික වස්තුවක් බවට පත් වේ. පුතේ එහි වැඩ සිටීම නිසා ඒ කියන්නේ මිනි පළඟ. එය පාරිභෝගික වස්තුවක් බවට පත් වේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉඳීම නිසා ඒ මිනි පළඟ පුතේ පාරිභෝගික වස්තුවක් බවට පත් වුණා. පාරිභෝගික වස්තුවක් බවට පත් වේ. වැඩ ඉඳීම නිසා මිනි පළඟ පාරිභෝගික වස්තුවක් බවට පත් වුණ බව පේන්න තියෙනවා. පාරිභෝගික වස්තුවක් බවට පත් විය. මිනි පළඟ පාරිභෝගික වස්තුවක් බවට පත් වුණා. නා රජවරුන් බුදුරජුන් වැඩ සිටි ස්ථානයේම බුදුරජුන් වැඩ සිටි ස්ථානයේම මිනි පළඟ තැන්පත් කොට නැත්නම් මිනි පළඟ නිදන් කොට තැන්පත් කොට මිනි පළඟ තැන්පත් කොට මොනවා කරා මිනි පළඟ තැන්පත් කොට මොනවා කරාද පුතේ මිනි පළඟ තැන්පත් කරලා නාග දීප ස්තූපය ගොඩනගන ලද නාග දීප ස්තූපය ගොඩනගන ලද මෙම ස්තූපයද ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට අයත් බව පෙනේ. මෙම ස්තූපයද
ස්තුපූර 6 වන සියවසට අයත් බව පෙනේ. එතකොට පුතේ ওই ස්තූපයක් අයිති වෙන්නේ ස්තුපූර 6 වන සියවසට. ඊළඟට තුන්වෙනි කතන්දරේ තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂය. බුදු වෙලා වර්ෂ 8කට පස්සේ වෙසක් පුර 15ක් පොහෝ දින මහරහතන් වහන්සේලා 500ක් එක්ක ලක්දිවට වැඩ. ඒ පාර උන්වහන්සේ තනියම නෙවෙයි වැඩම කරේ මහරහතන් වහන්සේලා 500ක් එක්ක. ලක්දිවට වැඩම කරන ඔය කල්යාණී නදී තීරය අසවල ඔය කැලණි වේද පිහිටි තැන බුදුහාමුදුරු වැඩ හිටියා. ඒ වැඩ හිටියේ මණි අක්කිත කියන නාරජුගේ ඇරේ. අන්නේ මණි අක්කිත නාරජුව ඒ බුදුහාමුදුරු වැඩ හිටපු ස්ථානයේදී කල්යාණී චෛත්‍ය හැදුවයි කියලායි සඳහන් වෙන්නේ. ඒකට ඒ චෛත්‍යයක් එතකොට මොනවද? කිත්තු පූර්ව යුගයට අයිති චෛත්‍යයක් බව පේන්නට තියෙනවා. ඡේදකින් නියන්ත මේ විදිහට. ඡේදකින් නියන්ත මණි අක්කිතන නාරජුගේ ඇරේ. මණි අක්කිතන නාරජුගේ ඇරේ බුදුරජුන් තෙවන වර නාරජුගේ ඇරයුමෙන් බුදුරජුන් එවන වර ලක්දිවට වැඩම කර ඇත්තේ. ලක්දිවට වැඩම කර ඇත්තේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුර 15ක් පොහෝ දිනක. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුර 15ක් පොහෝ දිනක. එහෙම වැඩම කරේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුර 15ක් පොහෝ දිනක. බුදුහාමුදුරු එහෙම වැඩම කරේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුර 15ක් පොහෝ දවසක. වෙසක් පුර 15ක් පොහෝ දිනකය. එතකොට පුතේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුර 15ක් පොහෝ දිනකයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ. වෙසක් පුර 15ක් පොහෝ දිනකය. උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ මණි අක්කිත නාරජු විසින් කල්යාණී චෛත්‍ය ඉදි කර තිබේ. කැලණි චෛත්‍ය නැත්නම් කැලණි විහෙර ඉදි කරලා තියෙනවා. කැලණි විහෙර ඉදි කර තිබේ. මේද කිස්තු පූර්ව යුගයට අයත් ඉපැරණි ස්තූපයක් වේ. එතකොට ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ඉපැරණි ස්තූපයක් වේ. ප්‍රාග් බෞද්ධ යුගයේ ඡේදකින් වණන් හොඳයි. ප්‍රාග් බෞද්ධ යුගයේ මෙලෙස ලක්දිව ස්තූප කලාව ආරම්භ වූ බව, ස්තූප නිර්මාණය සිදු කළ බව, ප්‍රාග් බෞද්ධ යුගයේ මෙලෙස ලක්දිව ස්තූප නිර්මාණය සිදු කළ බව සඳහන් වුවද පුතේ ස්තූප නිර්මාණය සිද්ධ කර බව සිදු කළ බව සඳහන් වුවද ස්තූප නිර්මාණය සිදු කළ බව සඳහන් වුවද ස්තූප ඇදුවයි කියන සඳහන්.
ස්තූප නිර්මාණය සිදු කළ බව සඳහන් වුවද වංශ කතාවට අනුව ලක්දිව පැරණිම ස්තූපයේ ලෙස සලකන්නේ ලක්දිව පැරණිම ස්තූපයේ ලෙස සැලකෙන්නේ ස්තූපයේ ලෙස සැලකෙන්නේ මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දෙවන පෑතිස් නිර්තුන් විසින් ගොඩනගන ලද දෙවන පෑතිස් නිර්තුන් විසින් ගොඩනගන ලද තූපාරාම දාගෙබයි දෙවන පෑතිස් නිර්තුන් විසින් ගොඩනගන ලද තූපාරාම දාගෙබයි තූපාරාම දාගෙබයි තොඩ පැරණි ස්තූපයේ ලෙස සලකන්නේ තූපාරාම දාගෙබයි තූපාරාම දාගෙබයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතු අකු කියලා කියන්නේ හක්ක දකුණු අකු ධාතු තැන්පත් කොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට තූපාරාම දාගෙබ ඉදි කර තිබේ පුතේ දකුණු අකු ධාතුව තැන්පත් කරලයි තූපාරාම දාගෙබ ඇති තූපාරාම දාගෙබ ඉදි කර තිබේ මුල් අවධියේදී ධාන්‍යාකාර ධාතු ගර්භයකින් යුක්ත ධාන්‍යාකාර කියලා කියනවා ධාන්‍යාකාර කියලා කියනවා මුල් අවධියේ ධාන්‍යාකාර නැත්නම් ධාන්‍යාකාර ධාතු ගර්භයකින් යුක්තව ඉදි කරන ලද තූපාරාම දාගෙබ ඉදි කරන ලද තූපාරාම දාගෙබ ඉදි කරන ලද තූපාරාම දාගෙබ විවිධ රජදරුවන් දවස කරන ලද ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් ධාතු ගර්භයේ හැඩය ක්‍රමයෙන් වෙනස් වී ගොස් වර්තමානයේ වන විට මොකක් වෙලා තියෙනවා ඝණ්ඨාකාර ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ. ධාතු ගර්භයේ හැඩය වෙනස් වීලා ගිහිල්ලා ඝණ්ඨාකාර ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ. තූපාරාමයේ ඉදි කිරීම දෙවන පෑතිස් නිර්තුන්ගේ ප්‍රථම දාගැබ් නිර්මාණය වන අතර තූපාරාමයේ ඉදි කිරීම දෙවන පෑතිස් නිර්තුන්ගේ ප්‍රථම දාගැබ් නිර්මාණය වූ අතර නැත්නම් වන අතර නිර්මාණය වූ අතර මහා වංශයට
මහාවංශයට ඉන්පසු මහාවංශයට අනුව ඉන්පසු යොදුනෙන් යොදුන ඉන්පසු යොදුනෙන් යොදුන රජු විසින් ස්තූප ඉදි කළ බව රජු විසින් ස්තූප ඉදි කළ බව සඳහන් ය. රජු විසින් යොදුනෙන් යොදුන ස්තූප ඉදි කළ බව සඳහන් ය. එතකොට යොදුනෙන් යොදුන ස්තූප ඉදි කරයි කියලා අර්ථන සඳහන් වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම සිදු වී ඇත්තේ දෙවන පෑතිස් නිරුණුන්ගේ සොහොයුරු උත්තිය රජු දවස පිරිනිවීම සිදු වී ඇත්තේ දෙවන පෑතිස් නිරුණුන්ගේ සොහොයුරු උත්තිය රජු දවස. පුතේ දෙවන පෑතිස් නිරුණුන්ගේ සොහොයුරා වන උත්තිය රජුගේ දවසයි පිරිනිවීම සිද්ධ වෙලා තියෙන්නේ. උත්තිය රජු දවස. උත්තිය රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කොට මිහින්තලේ අම්බස්තල චෛත්‍ය ගොඩනගන ලද බව සඳහන්. උත්තිය රජුගේ මිහිඳු හාමුදුරුවන්ගේ ධාතු තැන්පත් කරලා අම්බස්තල චෛත්‍යයේ ගොඩනැගුවයි කියලා සඳහන් වෙනවා. අම්බස්තල චෛත්‍යයේ ගොඩනගන ලද බව සඳහන් ය. අම්බස්තල චෛත්‍යයේ ගොඩනගන ලද බව සඳහන් ය. එතකොට අම්බස්තල චෛත්‍යයේ ගොඩනැගුවයි කියලා අහගෙන සඳහන් වෙනවා. ස්තූප කලාපී ලක්දිව ස්තූප කලාපී නව පිටුවක් පෙරන ලද්දී ලක්දිව ස්තූප කලාවේ නව පිටුවක් පෙරලන ලද්දී දුටුගැමුණු මහ රජු විසින් නව පිටුවක් අලුත් පිටුවක් පෙරළුවේ දුටුගැමුණු රජු නව පිටුවක් පෙරලන ලද්දේ දුටුගැමුණු මහ රජු විසින් දුටුගැමුණු මහ රජු සංඝයාට නොදී කිසිවක් අනුභව කර නැත. සංඝයාට නොදී කිසිවක් අනුභව කර නැත. පුතේ දුටුගැමුණු රජුව සංඝයාට නොදී කිසිවක් අනුභව කරලා නැහැ. අනුභව කර නැත. අතපසු වීමකින් අනුභව කර නැත. අතපසු වීමකින් මිරිස් ව්‍යංජනය අතපසු වීමකින් මිරිස් ව්‍යංජනය අනුභව කිරීම නිසා අතපසු වීමකින් මිරිස් ව්‍යංජනයක් අනුභව කිරීම නිසා ඒට සමාවක් වශයෙන් මිරිස වැටි දාගැබ ඉදි කළ බව. මිරිස වැටි දාගැබ ඉදි කළ බව. එක් මතේ මිරිස වැටි දාගැබ ඉදි කරපුවයි කියන එක එක් මතේ. අනෙක් මතය වන්නේ රජු බියනෑම සඳහා
රජු දියනෑම සඳහා තිසා වැවට ගිය අවස්ථාවේ රජු දියනෑම සඳහා තිසා වැවට ගිය අවස්ථාවේ රජු දියනෑම සඳහා තිසා වැවට තිසා වැවට ගිය අවස්ථාවේ රජු දියනෑම සඳහා තිසා වැවට ගිය අවස්ථාවේ ජයකොන්තේද රැගෙන ගොස් සිටි. ජයකොන්තය අර පාර්ලිමේන්තුවේ තියෙන සෙන්කෝලේ ආංගක ඒකට කියන්නේ ජයකොන්ත. ජයකොන්තේද රැගෙන ගොස් සිටි. එම ජයකොන්තය පොළවේ එක්තරා ස්ථානයක පිහිටවා එම ජයකොන්තය පොළවේ එක්තරා ස්ථානයක පිහිටවා ඒ කියන්නේ මෙහෙම යන්න පොළවේ එක්තරා ස්ථානයක පිහිටවා රජු ස්නානයට ගොස් රජු ස්නානයට ගොස් ආපසු පැමිණ රජු ස්නානයට ගොස් ආපසු පැමිණ ජයකොන්තය ගැනීමට උත්සාහ දරා තිබේ. ජයකොන්තය ගැනීමට උත්සාහ දරා තිබේ. ජයකොන්තය ගන්න උත්සාහ දරා තිබේ. එය මහ පොළවේ ගිලී තිබූ බැවින් එම ස්ථානයේහි මිරිස වැටි දාගෙන ඉන්දිකල බව සඳහන් වේ. එම ස්ථානයේ මිරිස වැටි දාගෙන ඉන්දිකල බව සඳහන් වේ. ඉන්දිකල බව සඳහන් ජයකොන්තේහි මුදුනි सर्वज्ञ धातुන් තැන්පත් කොට ඇති තිබූ බැවින් सर्वज्ञ धातुන් තැන්පත් කොට තිබූ බැවින් ජයකොන්තය सर्वज्ञ धातुන් තැන්පත් කොට තිබූ බැවින් ජයකොන්තය වටකොට මිරිස වැටි දාගැබ ඉදිකළ බව සඳහන්. මිරිස වැටි දාගැබ ඉදිකළ බව සඳහන් විය. ඔය මිරිස වැටි දාගැබ ඉදිකරුවයි කියලා සඳහන් වෙනවා. සඳහන් විය. එතකොට මිරිස වැටි දාගැබ ඉදිකරුවයි කියලා සඳහන් වෙනවා. ඡේදකින්යන්ට මේ විදිහට මිහිඳු මහ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දෙවන පෑතිස් නිරිදුන් සමග අටම ස්ථාන පිහිටවා තිබේ. අටම ස්ථාන ලකුණු කොට තිබේ. එහෙම නේද? පිහිටවනට වැඩි හොඳයි ලකුණු කර තිබේ. අටම ස්ථාන ලකුණු කොට තිබේ. පුතේ අටම ස්ථාන ලකුණු කළා. අටම ස්ථාන ලකුණු කොට තිබේ. දෙවන පෑතිස් නිරිදුන් එක්ක ගිහින් අටම ස්ථාන ලකුණු කළා. එක් ස්ථානයක අනාගතයේ පහළ වන ගැමුණු නම් රජ කෙනෙකු විසින් එක් ස්ථානයක කමායතුල ලිවන හොඳයි උද්දෘත පාඨයක්. එක් ස්ථානයක අනාගතයේ පහළ වන ගැමුණු නම් රජ කෙනෙකු විසින් මෙම ස්ථානයේහි මහා තූපයක් ඉදි කරන්නේය. උද්දතවහන අනාගතයේ පහළ වන ගැමුණු නම් රජ කෙනෙකු විසින්
මෙම ස්ථානයේහි මහා ථූපයක් ඉදි කරවන්නේය. මහා ථූපයක් ඉදි කරවන්නේය යන සඳහන් යුත් ගල්ටැඹක් පිහිටවා තිබේ. ඔය සඳහන් යුත් ගල්ටැඹක් පිහිටි ගල්ටැඹක් පිහිටවා තිබේ. යන සඳහන් යුත් ගල්ටැඹක් පිහිටවා තිබේ. ඔය සඳහන් යුත් ගල්ටැඹක් පිහිටුවා තිබේ. මේ දුටු ගැමුණු මහ රජු මේ දුටු ගැමුණු මහ රජු ඉතාමත්ම සන්තෝෂයට පත් ඉතාමත්ම සන්තෝෂයට පත් ඉතාමත්ම සන්තෝෂයට පත් ඉතාමත්ම සන්තෝෂයට පත් එම ස්ථානයේහි මහා ථූපයක් ඉදි කිරීමට කටයුතු සූදානම් කරන ලදී. කටයුතු සූදානම් කරන ලදී. කටයුතු සූදානම් කළා. තෙලඹු නමින් හැඳින්වෙන තෙලඹු නමින් හැඳින්වෙන තෙලඹු නමින් හැඳින්වෙන ගසක් එම ස්ථානයේ පිහිටා තිබුණ ගසක් එම ස්ථානයේ පිහිටා තිබුණ ගසක් එම ස්ථානයේ පිහිටා තිබුණ ගහක් පිහිටා තිබුණ එම ස්ථාන ගසක් පිහිටා තිබුණ ඒ ඉවත් කිරීමට සිදු ඒක ඉවත් කරන්නට සිදු ඒ ඉවත් කිරීමට සිදු එය ස්වර්ණමාලී නමින් හැඳින්වේ. එය ස්වර්ණමාලී නමින් හැඳින්වේ. දෙව්දුවගේ විමානය එය ස්වර්ණමාලී නමින් හැඳින්වෙන දෙව්දුවගේ විමානය ඒක ස්වර්ණමාලී කියන දෙව්දුවගේ විමානය වී එම දෙව්දුව ගස ඉවත් කිරීමට විරුද්ධ පුතේ එම දෙව්දුව ගස ඉවත් කිරීමට විරුද්ධ ගස ඉවත් කිරීමට විරුද්ධ වේ. එම ස්ථානයෙන් ගස ඉවත් කොට එම ස්ථානයෙන් ගස ඉවත් කොට මහා ථූපය ඉදි කිරීමට දුටුගැමුණු රජු කටයුතු කළේ. දුටුගැමුණු රජු කටයුතු කළේ දෙව්දුවගේ ඉල්ලීම පරිදි. දුටුගැමුණු රජු කටයුතු කළේ දෙව්දුවගේ ඉල්ලීම පරිදි. ඉදි කරන ලද එම ස්තූපයට දෙව්දුවගේ ඉල්ලීම පරිදි ඉදි කරන ලද එම ස්තූපයට ස්වර්ණමාලී නමින් ස්වර්ණමාලී එම ස්තූපයට ස්වර්ණමාලී යන නාමය යන දෙව්දුවගේ නාමය ස්වර්ණමාලී යන දෙව්දුවගේ නාමය තබන බවට වූ පොරොන්දුව පිටරය. ස්වර්ණමාලී යන එම දෙව්දුවගේ නාමය තබන බවට වූ පොරොන්දුව මතය
ස්වර්ණමාලියන් එම දෙව්දුවගේ නාමය හබන බවට වූ පොරොන්දුව මතයි. පොරොන්දුව මතයි. ඒ අනුව ඉදිකරන ලදේම මහා රූපය ස්වර්ණමාලි රත්නමාලි රත්න කියන්නේ මැණික්නේ. ස්වර්ණමාලි රත්නමාලි රුවන් මැණික් ආදී නාමයන්ගෙන් විවහාර කරනු ලබයි. ස්වර්ණමාලි රත්නමාලි රුවන් මැණික් යන නාමයන්ගෙන් විවහාර කරනු ලබයි. ඒ නම් වලින් විවහාර කරනු ලබයි. අඩි 298ක් උසකින් යුක්තව අඩි 298ක් උසකින් යුක්තව අඩි 298ක් උසකින් යුක්තව බුදුරජුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ බුදුරජුන්ගේ ද්‍රෝණයක් ඒ කාලේ මැනපු මොනවා හරි විශේෂයක් මෙනු විශේෂ බුදුරජුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් කොට රත්නමාලි චෛත්‍ය ඉදිකර තිබේ. රත්නමාලි චෛත්‍ය ඉදිකොට එවකට ලක්දිව පිහිටි විශාලතම දාගැබූ බැරි එවකට ලක්දිව පිහිටි විශාලතම දාගැබ වූ බැරි මහා තූපය යන නමින් එය හඳුන්වා තිබී. පුතේ මහා තූපය කියන නමින් තමයි රත්නමාලි චෛත්‍ය හැදෙන්නේ. එය හඳුන්වා තිබේ. තොට මහා තූපය යන නාමයෙන් එය හඳුන්වලා තිබෙනවා. දුටුගැමුණුගෙන් පසු වලගම්බා සහ මහසෙන් යන රජවරු විශාල ස්තූප ඉදිකර තිබේ. මහසෙන් යන රජවරුද විශාල ස්තූප ඉදිකර තිබේ. අබේගිරි විහාරය අබේගිරි ස්තූපය යන විහාරය අබේගිරි ස්තූපය වලගම්බා රජුගේ නිර්මාණයක් වන අතර එය ස්වර්ණමාලි ස්තූපයට වඩා විශාලත්වයෙන් යුක්ත ස්තූපයටද වඩා විශාලයි.